Hallelujah. ස්වාමීන් වහන්සේ යහපත්. උන්වහන්සේ ජීවමාන තැනන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ ඊයේ අදත් හෙටත් සදාකාලයට එකම දෙවියන් වහන්සේ බව. උන්වහන්සේ නොවෙනස් වන තැනන් වහන්සේ බව. ඒ වගේම උන්වහන්සේගේ වචනය කියනවා යෙරමියා 33:3 මට යාක්ෂා කරවන්න එවිට නුඹට බැරි මහත් අමාරු දේ මම පෙන්වන්නෙමි කියලා. අපි උන්වහන්සේව නමස්කාර කරනකොට උන්වහන්සේට යාක්ෂා කරනකොට අපිට කරන්න බැරි දේවල් උන්වහන්සේ අපිට සලස්සන්න අපිට කරන්න මඟ පෙන්වන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනය කියනවා ඒ පරණ කිවිසුමේදී යෙරිකෝ පවුරේ ළඟ හිටිය මිනිස්සු උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේට ගීතිකා ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරන්න ගත්තා. එවිට ඒ පවුර දවස් 7ක් ඉවර වෙන තැනදී ඒ පවුර කඩාගෙන බිමට වැටලා කියලා. ඔබ ඉදිරියේ තිබෙන යෙරිකෝ පවුරු, ඔබ ඉදිරියේ තිබෙන වසංගත, රෝග, ප්‍රශ්න මේ සියල්ල ඔබ ඉදිරියේ කඩා වැටෙන්නට නම් ඉකිරිලා යන්නට නම් උන්වහන්සේව නමස්කාර කරන්න. ඒ දෙවියන් වහන්සේව පමණක් නමස්කාර කරන්න. මක්නිසාද උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ අපිට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹේ යාක්ෂාවන් අපතේ යවන්නේ නැහැ කියලා. උන්වහන්සේ එතරම් බලවන්ත උතනන් වහන්සේ. අපි උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේගේ මේ ජීවමාන වචනය නමස්කාරය උන්වහන්සේගේ දාතර බාර කළ යාක්ෂා කරන මේ බ්‍රදර් රොමෙල්ගෙන් ඉල්ලා සිටිනවා. හalleluya. ස්වාමීනි ස්තුති වේවා ස්වාමීනි වහන්සේට. ඔබ වහන්සේ අපිවත් ස්වාමීනි නැවතත් පවුලක් හැටියට අපිව රැගෙන ආවට ස්තුතියි ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි මේ පණිවිඩය යන මේක දකින්න මේක අහන හැමෝමද ඔබ වහන්සේ පවුලක් හැටියට අද අපිව රැස් කළ මැනව ස්වාමීනි. ඔබ වහන්සේට අපි මේ ගායනා කරන විදිහට ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා කරන විදිහට ස්වාමීනි මේ YouTube එකෙන් බලන හැමෝම අද ඔබ වහන්සේ සහභාගී කරගන්න ස්වාමීනි. ඒගොල්ලන්ට ඔබ වහන්සේගේ සෝය සතුටේ සමාදානය ඔබ වහන්සේ නිදහස් කරන්න ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේට අපි වචනයද බාර කරනවා ස්වාමීනි. වචනේ දෙන්නා ඔය ඔබ වහන්සේගේ දියණිය සිස්ටර් මනෝව ඔබ වහන්සේගේ අතට බාර කරනවා ස්වාමීනි. අර දීලා තියෙන ඒ බලවත් වචනය අපි හැමෝටම අපගේ ජීවිත අලුත් කරගන්න, ජීවිතය හැඩගස්ස ගන්න. අනේ පියාණනි ඔබ වහන්සේ අපිට ප්‍රශ්න වලට උත්තර නැති ස්ථානවලදී ඔබ වහන්සේ අපිට කතා කළ මෙන්නෝ පියාණනි. ඒ වචනේ ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ඔබ වහන්සේගේ බලවත් වූ හස්තය ඇතිව ඒ ඔබ වහන්සේ අපිට එළිදරව් කළ වෙනව ස්වාමීනි. පියාණනි අපි ඔබ වහන්සේගේ අතට බාර වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ගාය අපි ජීවමාන තැනන් වහන්සේ නමස්කාර කරමු. අපි ගායනා කරමු වහන්සේගේ නාමය ඔසවමින්. අපි ගායනා කරමු වහන්සේගේ ඒ උත්කෘෂ්ඨ නාමය ඔසවමින්. ආමේන්. හalleluya ස්වාමී. ආදි විතිබෙන තුරා ඔබ නම දින්නා මා පවතින තුරා ඔබව සොයන්නා මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ
ස්තුති කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමි. ඔබ වහන්සේගේ නාමය ඔසවන්නේ පියාණනි. යේසුස්ගේ බලවත් නාමයෙන් පියාණනි. අද කොතරම් ලස්සන දවසක්ද. උන්වහන්සේ අපිට මේ ලස්සන දවසේ අනර්ඝ නමස්කාර කාලයක් ලබා දුන්නා. ස්වාමීන් වහන්සේට අනෙක් වර ස්තුති කරනවා. උන්වහන්සේ අපට ලබා දුන් මේ අනර්ඝ නමස්කාර කාලය නිසා. දේව වචනයට යන මොහොතකට ප්‍රථම මම ඔබ සමගින් දෙයක් අහන්න කැමතියි. ඔබ දන්නවද ඔබේ ජීවිතේ ත්‍යාගයක් කියලා? ලෝකේ බොහෝ දෙනා අද විවිධ දේවල් තුලින් යනවා. ඒ අතරතුර ඔවුන්ගේ ආදරය අහිමි කරගන්නවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ ආදරය අහිමි වෙනකම් තිබෙන වටිනාකම. ශුද්ධ මතේතුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ වහන්සේ අපිට මෙසේ පවසනවා. එයින් නුඹලාට කියන්නේ කුමක් කමද කුමක් වුමද කියා ජීවිතය ගැනවත් කුමක් අදිමද කියා ශරීරය ගැනවත් කනස්සල් නොවෙන්න. කැමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද. ස්වාමීන් වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා. උන්වහන්සේ අපිට මේ ලබා දී තිබෙන ජීවිතය නිසා. අපි මේ ජීවිතය සුළු කාලයකට පමණයි තබා ගන්නවා. ඉතින් ඒ කාලය අපි සුළු කොට සලකන්න හොඳ නැහැ. උන්වහන්සේ අපිට ලබා දුන් ත්‍යාගය අපි අගය කොට සලකන්න ඕනේ. මේ ජීවිතයේ තියෙන වටිනාකම අද දේව වචනය තුළින් ඔබට පැහැදිලි කරනු ලබයි. ශලෝම්. සුබ දවසක් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. මේ අලංකාර උදෑසන ඔබ සෑම දෙනෙක්ම සුවෙන් සහ ප්‍රීතියෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. අදත් අපි දෙවියන් වහන්සේ අපිට මේ අවුරුද්දේ පටන් ගැනීමේදීම දීපු පොරොන්දුව දෙස අපි බලාට යනවා. ඒසායා පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරන දේ මෙයයි. මම කාන්තාරෙහි ගංගාද. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, කාන්තාරය කියන්නේ මලානික ස්ථානයක්. නමුත් උන්වහන්සේ ඒ කාන්තාරෙහි ගඟක් සෑදුවම එතන තිබෙන මලානිකත්වයේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අද උදෑසන මම කතා කරන්න යන මාතෘකාව තමයි ජීවිතේ වටිනාකම. ජීවිතේ කියන්නේ අගනා ත්‍යාගයක්. ස්වාමීන් වහන්සේ අපිට දීපු වැදගත් දෙයක්. නමුත් අපි ඒක අගය කොට සලකන එක සුළුයි. සමහරක් විට ජීවිතේ අපිට දුක්බර ආරංචි ආවම තමයි අපිට ජීවිතේ වටිනාකම තේරෙන්නේ. ජූනි 14 වෙනිදා අපි හඳුනන සහෝදරිය ජීවිතක්ෂණය වුණා. එයයි එයාගේ සැමියයි වාහනේ යන ගමන් ඉතා වේගෙන් ආපු වාහනය ඒගොල්ලන්ගේ වාහනේ හැප්පුණ ශෙවිකෙන් ඒ සහෝදරියගේ ජීවිතේ ඒ මොහොතම නැති වුණා. මෙවැනි වෙලාවල් වල තමයි අපි දෙවියන් වහන්සේගෙන් විවිධ ප්‍රශ්න අසන්නේ. ඇයි අයහපත් දේවල් යහපත් අයට වෙන්නේ? දෙවියන් වහන්සේ කොහොමද? ඇයි ස්වාමීන් වහන්සේ මේක අනුමත කරේ? දයාබර සහෝදර සහෝදරියනි, මෙවැනි ප්‍රශ්න වලට අද අපිට උත්තරයක් නැහැ. නමුත් ජීවිත අත්දැකීමෙන් අපි පොත්පත් වලින් ඉගෙන ගන්නට බැරි කරුණු රාශියක් මේ දවසේ ඉගෙන ගන්න යනවා. මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ අපි දකිනවා යේසුස් වහන්සේ
ඉමහත් ජනතාවකට ප්‍රකාශ කරන වැදගත් කාරණාවලින් එකක්. උන්වහන්සේ ඒ සමූහයන් දෙස බලා එහි නුඹලාට කියමි කුමක් හමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සල්ලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද කියා ප්‍රකාශ කළා. දේව දරුවනි, ජීවත් වීමත් හුස්ම ගන්න එකත් අතරේ තිබෙන වෙනස තමයි අවබෝධය. අද ගොඩක් මිනිස්සු හුස්ම ගන්නවා නමුත් ජීවත් වෙන්නේ නැහැ. අපි අවබෝධ කරගත්තම කාලය යනු අපට කිසි දිනක ආපසු ලබා ගන්න නොහැකි සම්පතක් කියන එක අපි අවබෝධ කරගත්ත දවසේ තමයි අපි ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්න පටන් ගන්නේ. මෙතන අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමූහයන් දෙස බලලා ප්‍රකාශ කරන දේ තමයි කනසල්ලු වෙන්න එපා. නමුත් ඒ තීරණය තිබෙන්නේ අපේ අතේ. යේසුස් වහන්සේ දීපු පොරොන්දු අපේ ජීවිතේ ඉෂ්ට වෙන්න නම් අපි යේසුස් වහන්සේ කියපු දේට යටහත් වෙන්න අවශ්‍යයි. දේව දරුවනි, ඔබ අවබෝධ කරගන්න අවශ්‍ය පළමුවෙනි කාරණේ මෙයයි. අපි ජීවත් වෙන්න නම් හරියාකාර තීරණ ගන්න අවශ්‍යයි. එදා අනිත් වාහනේ ආපු රියදුරා එයාගේ හැඟීම් බරව හදිස්සියෙන් ඒ වාහනේ පදවගෙන යන්න ගත්ත තීරණයෙන් අන්තිමට කුඩා දරුවන් 3 දෙනෙකුට මවක් අහිමි වුණා. සැමියෙකුට බිරිඳක් අහිමි වුණා. දෙමව්පියන්ට දුවෙක් අහිමි වුණා. ඒ වගේම පවුලකට සමාජිකයෙක් නැති වුණා. කොච්චර සල්ලි දුන්නත් කොපමණ දේවල් තිබුණත් ඒ සහෝදරියගේ අඩුව කවදාවත් නැති වෙන්නේ නැහැ. අපි දවස් පතා තීරණ ගන්නවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. නමුත් ඒ තීරණ හරියාකාර අපි ගන්න අවශ්‍යයි. එදා ආදම් අවුරුදු ගානකට කලින් හැඟීම් බරව ඒ ගත තීරණය නිසා අද බිලියන 7කට වැඩිය මිනිස්සු දුක් විඳිනවා. ඒ වගේම එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට එන්න ගත්ත එක තීරණයක් නිසා උන්වහන්සේව තමන්ගේ ගැලවුම් කරු හැටියට ලබා ගන්න හැම කිතුණුවෙක්ම අලුත් ජීවිතයක් ලබාගෙන ඒ තුලට පාතවලා ජීවත් වෙන තීරණ කියන දේ ඊටම වැදගත්. මනුෂ්‍යයන් හැටියට අපි බොහෝම ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි අපි ගන්න තීරණය ගැන. මක්නිසාද අපිට දී තිබෙන කාලේ බොහොම සුළුයි. අපි ගන්න හැම තීරණයක්ම අපි හරි ආකාරව ගන්න අවශ්‍යයි. ඒක තමයි වැදගත්ම දේ. ජීවිතේ ඉතා කෙටි ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. දෙවනුවට අපි අවබෝධ කරගන්න අවශ්‍ය වැදගත්ම කාරණාව මෙයයි. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් කියන එක. අද බොහෝ දෙනෙක් ඒගොල්ලන්ට ලැබී තිබෙන වරප්‍රසාද භුක්ති විඳින්න බැරි තත්වයක ඉන්නේ. උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙනවා. හැන්දෑවේ ගෙදර ආවම
කාලා නිදිය ගන්නවා. මෙවැනි කාලසටහනකට මං කියන්නේ ජීවත් වීම නෙමෙයි. හුස්ම ගැනීම. එක දවසක් මං වැඩ කරන කාර්යාලයට මං ගොස් නිවාඩු කාලේ මාත් එක්ක වැඩ කරන අයත් එක්ක දරුවන් ගැන කතා කරන මොහොතේ මම ප්‍රකාශ කරා මගේ චූටි දියණියගේ උපන්දිනේට මම ටැබ් එකක් අරන් දුන්නා කියලා. ඒ මොහොතේදී මාත් එක්ක වැඩ කරන එක ස්ත්‍රියක් මට ප්‍රකාශ කරපු දේ මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. එයා කිව්වා අපි දරුවන්ට බඩු භාණ්ඩ දෙන්න පුළුවන්. ඒ බඩු භාණ්ඩ අරන් දෙන්න පරිත්‍යාගයක් කරන්න වෙනවා. නමුත් ඒ දරුවන්ට ඒ බඩු භාණ්ඩ මතක් වෙන්නේ නැහැ. ඒ දේවල් කැඩිලා ගියාම අම්මයි තාත්තයි කොච්චර මහන්සි වුණාද කියන එක ඒගොල්ලෝ හිතන්නේවත් නැහැ. ඒගොල්ලෝ එක්ක අපි කාලේ ගත කරලා ඒගොල්ලන්ගේ වැදගත් කාරණා වලට අපි සම්බන්ධ වුණාම ඒක ඒගොල්ලෝ කවදාවත් අමතක කරන්නේ නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන්, දවස්පත අපි මහන්සි වෙන්නේ අපේ දරුවන්ව උස්මාත් කරන්නයි. මේ මහන්සි වෙන ජීවිතේ ඒගොල්ලන් සමාජයට ආශිර්වාදයක් වෙන දරුවෝ වෙන්නේ නැත්තම් අපි කරන දේ කිසිම ඵලයක් නැහැ. අද උදෑසන අපි ජීවිතේ අගයකට සලකන්න අවශ්‍යයි. අපි වටේ ඉන්න මිනිස්සුන් අපි අගයකට සලකන්න අවශ්‍යයි. දවස් කිහිපයකට කලින් මම සහෝදරියකට අවවාද දෙමින් සිටියා. එයාගේ ජීවිතේ යන හැම දෙයක්ම අහිමි වුණ තත්ත්වයක එයා හිටියේ. එයාගේ සැමියාගෙන් ඒ පැත්තේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ඒ මදිවට එයාගේ දරුවන් බලාගන්න එක්කිනා ලෙඩ වෙලා. ඉතින් මෙච්චර ප්‍රශ්න අතරේ මේ ස්ත්‍රිය මට කියපු දේ මෙයයි. මට එපා වෙලා තියෙන්නේ සිස්ටර්. මට දැන් මේ ජීවිතේ ඇති. එතකොට මට මතක් වුණ දේ මෙයයි. අද පිළිකාව තියෙන රෝගියෙක් ජීවිතයත් එක්ක සටන් කරනවා. ජීවත් වෙන්න. නමුත් අපි වගේ සුවෙන් ඉන්න අය සමහරක් විට මේ ජීවිතේ ඉවර කරන්න ලෑස්ති. දයාබර සහෝදර සහෝදරිය, ඔබේ ස්වාමී වහන්සේ දී තිබෙන හැම දවසක්ම ආශිර්වාදයක්. ඒ ආශිර්වාදේ ඔබ අගයකට සලකන්න අවශ්‍යයි. තුන්වෙනුව අපි අවබෝධ කරගන්න අවශ්‍ය වැදගත් දේ මෙයයි. දේවල් ප්‍රතිස්ථාපනය කළ හැකි. නමුත් ජීවිතය ප්‍රතිස්ථාපන කළ නොහැකි. අද බොහෝ දෙනෙක් බඩු භාණ්ඩ, යන්ත්‍ර උපකරණ වැනි දේවල් වලට වැදගත්කම පෙන්නනවා. මේ දේවල් ලබා ගන්න ඒගොල්ලෝ බොහෝම මහන්සි වෙනවා. සමහරක් විට සාමෙත් නැති වෙනවා. ගෙදර භාණ්ඩයක් කැඩුනම කනස්සල්ලටපත් වෙනවා. මාස 4කට විතර කලින් අපේ ගෙදරට අමුත්තෙක් ආවා. එයාගේ දියණිය හරි පොඩි. ඉතින් අපේ මේසේ තිබුණ වාස් එකක් අරගෙන එයාගේ අතින් බිඳුන නිසා අම්මට හරියට කේන්ති ගිහිල්ලා දරුවට යවුවා.
එතනින් මම වැදගත් දෙයක් ඉගෙන ගත්තා ප්‍රේමන්ත සහෝදර සහෝදරිය. බඩු භාණ්ඩ කැඩුනොත් ඒවා අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. නමුත් හදවතක් කැඩුනම ඒක සුව වෙන්න කාලාන්තරයක් යනවා. අද අපි සංවේදී නොවි අපිට කේන්ති ගියාම අපේ ආධිපත්‍ය අරගෙන අපි මිනිස්සුන්ට දොස් පවරනවා. ඒ මොහොතේ අපිට හිතේ එන දේ අපි ප්‍රකාශ කරනවා. අද පටන් අපි ජීවත් වෙන්න අවශ්‍ය හැම මොහොතක්ම උතුම් කොට සලකා. ඔබ පවුලක් නම් තරහ මරා තියාගෙන රාත්‍රී ගත කරන්න එපා. ඔබ කාට හරි විරුද්ධව දෙයක් කරලා තිබෙනවා නම් ඒ දවසම සමාව ඉල්ලලා හැම අදහසක්ම ස්පර්ශ කරන්න. ඔබගේ හදවතට දොස් පවරනවා නම් ඔබගේ හදවත සාමයේ ලබන දෙයක් කරන්න. ස්වාමීන් වහන්සේට දවස් පතා නමස්කාර කරන්න. පවිත්‍ර ජීවිතයක් ගත කරන්න. ඔබට දී තිබෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනෙට ගන්න. ඔබට මම ප්‍රකාශ කරපු කාරණා තුනම හොඳට අවබෝධ කරගන්න. පළමු කොට අපි ගන්න තීරණ වැදගත්. දෙවනුව අපේ කෑමට වඩා ජීවිතය, ඇඳුමට වඩා ශරීරයද වැදගත්. සදාකාලික දේ තුළ පවතින. තාවකාලික දේ නැති වී ගියත් කමක් නැහැ. ඔබගේ සතුට සාමය ඒ වෙනුවෙන් නැති කරගන්න එපා. තුන්වෙනුව දේවල්